අපි දැන් සාකච්ඡා කරන්නේ මුදල් අයවැය පිළිබඳව. අපි දැන් සාකච්ඡා කරන්නේ මුදල් අයවැය පිළිබඳව. ඒත් අපි ඇයි මේ මුදල් අයවැය පිළියෙල කරන්නේ? මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? අපේ පර්පස් එක මොකක්ද මේ මුදල් අයවැය පිළියෙල කිරීමේ අපේ පර්පස් එක වෙන්නේ මොකක්ද? අපි සලකා බලනු ලබන අනාගත කාල පරිච්ඡේදය තුල මුදල් ව්‍යාපාර ආයතනය තුලට මුදල් ගලා ඒම අපි කියනවා කැෂ් ඉන්ෆ්ලෝස් කියලා. ව්‍යාපාර ආයතනය තුලින් පිටතට මුදල් ගලා යෑම අපි කියනවා කැෂ් අවුට්ෆ්ලෝස් කියලා. ඒත් එක්කම මුදලේ ඇතිවන වැඩිවීම සහ අඩුවීම, ඒ වගේම මුදලේ ආරම්භක ශේෂය සහ මුදලේ අවසාන ශේෂය ඇතුළත් කරලා තමයි අපි මේ මුදල් අයවැය පිළියෙල කරන්නේ. මුදල් ලැබීම්, මුදල් ගෙවීම්, මුදල් වැඩිවීම, අඩුවීම, ආරම්භක ශේෂය සහ අවසාන ශේෂය ඇතුළත් කරලා තමයි අපි මේ මුදල් අයවැය පිළියෙල කරන්නේ. කොහොමද අපි පිළියෙල කරන්නේ? මුදල් ලැබීම් වලින් අපි අඩු කරනවා මුදල් ගෙවීම. ඒතර අපිට ලැබෙනවා ශුද්ධ මුදල් ප්‍රවාහය. ඒක මුදල් ධන ප්‍රවාහයක් වෙන්නත් පුළුවන්, ඍණ ප්‍රවාහයක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ඒකට ආරම්භක ශේෂය එකතු කරාට පස්සේ අපිට ලබා ගන්න පුළුවන් අවසාන ශේෂය. අපි ප්‍රශ්න අංක 2 බලමු. සීමා සහිත අරලියා සමාගම ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස සඳහා මුදල් අයවැය පිළියෙල කිරීමට පහත තොරතුරු එක්රැස් කොට ඇත. ඉදිරි මාස 6 සඳහා පුරෝකතනය කරන ලද විකුණුම් පහත පරිදි වේ. දැන් ඒගොල්ලෝ හදන්නේ බජට් එක ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වලට විතරයි. හැබැයි අපිට මාස 6ක තොරතුරු දීලා තියෙනවා ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කියලා. ඊට බලන්න පසුගිය අතීත අත්දැකීම් හා ප්‍රවර්තන ණය කොන්දේසි පදනම් කොට ගනිමින් විකුණුම් සඳහා මුදල් ලැබීම් පහත පරිදි අස්තමේන්තු කොට ඇත. මේ දීලා තියෙන ළමයි විකුණුම් මුළු විකුණුම්. මේ තුල අපිට විකුණුම් තියෙන්නත් පුළුවන්, ණයට විකුණුම් තියෙන්නත් පුළුවන්. ඒ නිසා මුදල් ලැබීම් පිළිබඳ අපිට තොරතුරු ලබා දීලා තියෙනවා. මුළු විකුණුම් වලින් 20% අපිට මුදලට. ඒ කියන්නේ ජූලි මාසේ විකුණුම් 100 නම් මේ 100න් 20ක් අපිට මුදලට. ඒ කියන්නේ ජූලි මාසේ තුලම අපිට මුදල් ලැබෙනවා. දෙවැනි එක බලන්න මුළු විකුණුම් වල 30ක් විකුණුම් කළ මාසෙට පසුව ලැබෙන මාසය තුල. ඒතර ජූලි මාසේ විකුණුම් 100යි, මේකෙන් 30ක් කියන්නේ 30යි. අපිට එතකොට මේ 30 සඳහා සල්ලි හම්බෙන්නේ අගෝස්තු මාසය තුල. මුළු විකුණුම් වල 40ක් විකුණුම් කළ මාසයට පසුව ලැබෙන දෙවැනි මාසය තුල. මුළු විකුණුම් වලින් 40ක් විකුණුම් කළ මාසයට පසුව ලැබෙන දෙවැනි මාසය තුල. ඒ කියන්නේ ජූලි වල විකුණුම් 100යි, ඒකෙන් 40ක් කියන 40යි, මේ 40 අපිට හම්බෙන්නේ
20,000කි. ඉහත තොරතුරු ඇසුරෙන් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස සඳහා මුදල් අයවැය පිළියෙල කරන්න. ටිකාන හදමු. මුදල් අයවැය හදන්න යන්නේ දැන්. එතකොට අපි මුදල් අයවැය හදන්නේ කොහොමද? මුදල් ලැබීම් වලින් අඩු කරනවා මුදල් ගෙවීම්. ඒකට අපි එතකොට අපිට ලැබෙනවා ශුද්ධ මුදල් ප්‍රවාහය අදාළ කාල පරිච්ඡේදය තුල අපි ඒකට එකතු කරනවා ආරම්භක ශේෂය. එතකොට අපිට ලැබෙනවා අවසාන ශේෂය. අපිට හදන්න තියෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් සහ ඩිසෙම්බර් කියන මාස සඳහා විතරයි. ඔක්තෝබර් නොවැම්බර් ඩිසෙම්බර් කියන මාස විතරයි අපිට හදන්න තියෙන්නේ. අපි මුලින්ම මුදල් ලැබීම් බලමු. working month පෙරවැඩ 1 මුදල් ලැබීම්. July, August, September, October, November, December. මේ මාස 6 තමයි අපිට මුදල් ලැබීම් ගණනය කරන්න තියෙන්නේ. අපි බලමු. ගාන කියව ගන්න. අපි මුලින්ම total sales ගමු නැත්නම් මුළු විකුණුම් ගමු. එතන මගේ ස්ක්‍රීන් එක හැමෝටම පේනවා කියලා. नवंबर වල විකුණුම් 300යි. ඔක්තෝබර් වල විකුණුම් 240යි. සැප්තැම්බර් වල විකුණුම් 190යි. අගෝස්තු වල විකුණුම් 400යි. මේ මුළු විකුණුම් ළමයි. මේ තුල ණයට විකුණුම් තියෙන්නත් පුළුවන්, අත්පිට විකුණුම් තියෙන්නත් පුළුවන්. මේ මුළු විකුණුම්. මේ තුල ණයට විකුණුම් තියෙන්නත් පුළුවන්, අත්පිට විකුණුම් තියෙන්නත් පුළුවන්. එතකොට අපි මුලින්ම හොයන්න ඕනේ
කියලා. අත්පිට මුදලට අපිට කියනවා 120ක්. 120ක් අත්පිට මුදලට. එතකොට බලන්න ජූලි මාසේ විකුණුම් 100යි ඒකෙන් 120ක් අත්පිට විකුණුම්ලු. ඒ කියන්නේ 20ක් විකුණුම් අත්පිට. එතකොට අගෝස්තු මාසේ විකුණුම් කීයද? 400යි ඒකෙන් 120ක් අත්පිට විකුණුම්. ඒ කියන්නේ 80ක් අත්පිට විකුණුම්. සැප්තැම්බර් මාසේ විකුණුම් 190යි මේකෙන් 120ක් අත්පිට විකුණුම් කියන්නේ 38ක් අත්පිට විකුණුම්. ඔක්තෝබර් මාසේ විකුණුම් 240යි මේකෙන් 120ක් අත්පිට විකුණුම් කියන්නේ 48ක් අත්පිට විකුණුම්. නොවැම්බර් මාසේ විකුණුම් 300යි මේකෙන් 120ක් අත්පිට විකුණුම් කියන්නේ 60ක් අත්පිට විකුණුම්. දෙසැම්බර් මාසේ විකුණුම් 360යි මේකෙන් 120ක් අත්පිට විකුණුම් කියන්නේ 72ක් අත්පිට විකුණුම්. පැහැදිලිද? මම හිතනවා පැහැදිලි ඇති කියලා. අපි 120ක් අපිට අදාළ මාසෙම මුදල් ලැබෙනවා. අපිට විකුණුම් කියන්නේ ඒකනේ. අපිට මුදල් විකුණපු වෙලාවෙම ලැබෙනවා. එතකොට අපිට විකුණුම් තියෙන්නේ කොච්චරක්ද? ජූලි මාසේ 20000යි අපි මේ දහස් වලින් දීලා තියෙන්නේ. මේක දහස් වලින් අපිට දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු විකුණුම් කළ මාසයට පසුව එළඹෙන මාසය තුල කොච්චර ලැබෙනවද කියලා. අපිට ගන්නවා විකුණුම් කළ මාසයට පසුව එළඹෙන මාසය තුල අපිට 130ක් ලැබෙනවා. විකුණුම් කළ මාසයට පසුව එළඹෙන මාසය තුල අපිට 130ක් ලැබෙනවා. එතකොට ජූලි මාසේ ලක්ෂයක විකුණුම් කරා. හැබැයි මේ ලක්ෂයෙන් 130ක් අපිට ලැබෙන්නේ මොන මාසෙද? අගෝස්තු මාසේ. ලක්ෂයෙන් 130ක් අපිට හම්බෙන්නේ අගෝස්තු මාසේ. එතකොට අගෝස්තු මාසේ අපි කොච්චර විකුණුම් කරාද? අගෝස්තු මාසේ අපි 400ක් විකුණුම් කරා. මේකෙන් 130ක් කියන්නේ 1,20,000ක් අපිට ලැබෙන්නේ සැප්තැම්බර් මාසේ. එතකොට සැප්තැම්බර් මාසේ අපි කොච්චර විකුණුම් කරාද? 1,90,000ක් විකුණුම් කරා. මේකෙන් 130ක් අපිට ලැබෙන්නේ ඔක්තෝබර් මාසේ කියන්නේ 57,000ක්. ඒ කියන්නේ 57,000ක්. ඔක්තෝබර් මාසේ අපි කොච්චර විකුණුම් කරාද? 2,40,000යි. මේකෙන් 130ක් අපිට ලැබෙන්නේ නොවැම්බර් මාසේ කියන්නේ 72,000ක්. ඒ වගේම නොවැම්බර් මාසේ අපි විකුණලා තියෙනවා 3,00,000ක්. ඒකෙන් 130ක් අපිට ලැබෙන්නේ දෙසැම්බර් මාසේ කියන්නේ කොච්චරක්ද?
අගෝස්තු මාසේ අපි ලක්ෂ 3ක විකුණුම් කරා. ඒකෙන් 130ක් අපිට ලැබෙනවා. ඒකෙන් 130ක් අපිට ලැබෙනවා දෙසැම්බර් මාසයේ කියන්නේ 90ක්. ඒ කියන්නේ විකුණුම් කළ මාසෙට පසුව එළඹෙන මාසෙ අපිට අගෝස්තු වල 30000ක් හම්බෙනවා. සැප්තැම්බර් වල 1,20,000ක් හම්බෙනවා. ඔක්තෝබර් වල 57000ක් හම්බෙනවා. නොවැම්බර් වල 72000ක් හම්බෙනවා. දෙසැම්බර් වල 90000ක් හම්බෙනවා. ඊට පස්සේ අපි බලමු විකුණුම් කළ මාසයට පසුව එළඹෙන දෙවනි මාසය තුල අපිට කොච්චර ලැබෙනවද කියලා. ඉතින් අපිට ලැබෙනවා 140ක්. අපිට ලැබෙනවා 100ට කොච්චරක්ද? 40ක්. ඒ කියන්නේ විකුණුම් කළ මාසයට පසුව එළඹෙන දෙවනි මාසය තුල. විකුණුම් කළ පසුව එළඹෙන දෙවනි මාසය විකුණුම් කළ මාසයට පසුව එළඹෙන දෙවනි මාසය තුල. ඒ කියන්නේ ජූලි මාසේ ලක්ෂයක විකුණුම් කරාම අගෝස්තු මාස තමයි පළවෙනි මාසෙ, දෙවනි මාස තමයි සැප්තැම්බර් මාසය. එතකොට සැප්තැම්බර් මාසේ මේ ලක්ෂයෙන් අපිට තව 140ක මුදල් ලැබෙනවා. එතකොට අගෝස්තු මාසේ අපි 400ක විකුණුම් කරා. පළවෙනි මාසේ සැප්තැම්බර් මාසේ, දෙවනි මාසේ ඔක්තෝබර් මාසේ අපිට 140ක මුදල් ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් 1,60,000ක්. එතකොට අපි සැප්තැම්බර් මාසේ 1,90,000ක විකුණුම් කරා. පළවෙනි මාසේ තමයි ඔක්තෝබර් මාසේ, දෙවනි මාසේ වෙන්නේ නොවැම්බර් මාසේ අපිට ලැබෙනවා 76,000ක මුදල්. ඒතර අපි ඔක්තෝබර් මාසේ 2,40,000ක විකුණුම් කළා. ඒකෙන් 140ක් අපිට හම්බ වෙනවා දෙසැම්බර් මාසේ 96,000ක්. දෙසැම්බර් මාසේ අපිට ලැබෙනවා 96,000ක්. ඊට පස්සේ බලන්න විකුණුම් කළ මාසයට පසුව එළඹෙන තෙවන මාසයේ අපිට කොච්චරක් ලැබෙනවද? විකුණුම් වල 105ක්. අපි ජූලි මාසේ ලක්ෂයක විකුණුම් කරා. පසුව එළඹෙන පළවෙනි මාසයේ අගෝස්තු මාසයේ දෙවනි මාසේ සැප්තැම්බර් මාසේ තුන්වෙනි මාසේ තමයි ඔක්තෝබර් මාසේ. එතකොට මේ ලක්ෂයෙන් 105ක් අපිට ලැබෙන්නේ කවද්ද? ඔක්තෝබර් මාසේ. මේ ලක්ෂයෙන් 105ක් අපිට ලැබෙන්නේ ඔක්තෝබර් මාසේ. අගෝස්තු මාසේ අපි ලක්ෂ 4ක විකුණුම් කරා. මේ ලක්ෂ 4න් අගෝස්තු මාසෙට පළවෙනි එළඹෙන මාසේ සැප්තැම්බර්, දෙවෙනියට එළඹෙන මාසේ ඔක්තෝබර්, තුන්වෙනියට එළඹෙන මාසේ තමයි නොවැම්බර් අපිට හම්බෙනවා 20,000ක මුදල. අපි සැප්තැම්බර් මාසේ 1,90,000ක විකුණුම් කරලා තියෙනවා. එතකොට සැප්තැම්බර් වලට පසුව එළඹෙන පළවෙනි මාසේ තමයි ඔක්තෝබර්, දෙවෙනි මාසේ තමයි නොවැම්බර්, තුන්වෙනි මාසේ තමයි දෙසැම්බර්. එතකොට දෙසැම්බර් මාසේ අපිට හම්බෙනවා කොච්චරක්ද? 9,500ක්. අපිට තුන්වෙනි මාසේ හම්බෙනවා 9,500ක්. ඒ අනුව අපි බලමු සමස්ත මුදල් ලැබීම කොච්චරක්ද කියලා අපේ අපිට අවශ්‍ය මාස 3 විතරක් මම ගන්නම්. ඔක්තෝබර් මාසේ අපිට සමස්ත මුදල් ලැබීම කොච්චරයිද? දැන් මුදල් ලැබීම එකතු කරනකොට මුළු විකුණුම් එක එකතු කරන්න යන්න එපා. මුදලෙන් ලැබීම පමණයි. ඒතර මේ අපිට මුදල් වලින් විතරයි අපි පටන් ගන්නෙ. පස්සේ නොවැම්බර් මාසයේ තුල 2,28,000යි
දෙසැම්බර් මාසය තුල කොච්චරක්ද 2,67,500යි. මම මේ දහස් වලින් කරේ 2,67,500යි. ඒත් අපි දැන් දාගමු මුදල් ලැබීම් වලට. ඔක්තෝබර් මාස 2,70,000යි. නොවැම්බර් මාස 2,28,000යි. දෙසැම්බර් මාස 2,67,500යි. මුදල් ලැබීම සම්පූර්ණ කරා මේ අපේ working one. අපි දැන් යමු මුදල් ගෙවීම් වලට. අපි දැන් බලමු මුදල් ගෙවීම් කරලා තියෙන්නේ මොන විදියටද කියලා. Working 2 අපේක්ෂිත මුදල් ගෙවීම්. වැටුප් ගෙවීම් තියෙනවා, අමුද්‍රව්‍ය ගෙවීම් තියෙනවා, පොදු කාර්ය පිරිවැය තියෙනවා, ණය වාරික ගෙවීම් තියෙනවා. අන්නතත් මාස ටික දාගෙන යන්නම්. ජූලි මාසේ, අගෝස්තු මාසේ, සැප්තැම්බර් මාසේ, ඔක්තෝබර්, නවම්බර් මාසේ සහ දෙසැම්බර් මාසේ. එතකොට වැටුප් ගෙවීම් කොහොමද වෙලා තියෙන්නේ? අපි දහස් වලින්ම දිගටම කරගෙන යමු උතර අපිට පහසුයි. වැටුප් ගෙවීම් ජූලි මාසේ 50,000යි, අගෝස්තු මාසේ 1,43,000යි, සැප්තැම්බර් මාසේ 55,000යි, ඔක්තෝබර් මාසේ 60,000යි, නොවැම්බර් මාසේ 62,000යි, දෙසැම්බර් මාසේ 65,000යි. අමුද්‍රව්‍ය සඳහා ජූලි 70යි, අගෝස්තු 280යි, සැප්තැම්බර් 90යි, ඔක්තෝබර් 100යි, නොවැම්බර් 1,15,000යි, දෙසැම්බර් 1,30,000යි. පොදු කාර්ය පිරිවැය ජූලි මාසේ 55,000යි, අගෝස්තු මාසේ 1,90,000යි, සැප්තැම්බර් මාසේ 1,08,000යි, ඔක්තෝබර් මාසේ 91,000යි, නොවැම්බර් මාසේ 95,500යි, දෙසැම්බර් මාසේ ලක්ෂයයි. ණය වාරික ගෙවීම් දෙසැම්බර් මාසේ 15,000යි. මේවා තමයි ගෙවීම් දීලා තියෙන්නේ. මේවා මුදලින් ගෙවීම්. මේ තමයි අපේ වියදම්. හැබැයි මේවා මුදලින් ගෙවීම්ද කියලා තාම අපි දන්නේ නැහැ. මම මේ හින්දා මේ ටික නිල් පාට කරගන්නම්. නැත්නම් අපි එකතු කරනකොට මේ ටිකත් එක්කම එකතු කරනවා. right. අපි පළවෙනි එකට යමු වැටුප් ගෙවීම්. අපිට කියලා තියෙනවා
ගෙවීම් ප්‍රශ්නයක් නැහැ. වැටුප් ගෙවීම් අදාළ මාසය තුලදීම ගෙවනවලු. එහෙනම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. වැටුප් අදාළ මාසය තුලම ගෙවනවා. ඊට පස්සේ අපිට කියනවා ව්‍යාපාර ආයතනයේ රෙගුලාසි මත ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ගැනීම සිදු කළ මාසයට පසුව එළඹෙන මාසයේදී ගෙවනු ලැබේ. ඒතකොට මේ අමුද්‍රව්‍ය සඳහා ගෙවීම තමයි දැන් අපි බලන්නේ. අමුද්‍රව්‍ය සඳහා ගෙවීම අමුද්‍රව්‍ය අපි ණයට ගන්නවා ජූලි මාසේ 70000ක්. අපි ඒක ගෙවනවා අගෝස්තු මාසේ. අපි අගෝස්තු මාසේ 2,80,000ක් ණයට ගන්නවා. ඒක අපි ගෙවනවා සැප්තැම්බර් මාසේ. අපි සැප්තැම්බර් මාසේ 90,000ක අමුද්‍රව්‍ය ණයට ගන්නවා. ඒක ගෙවුවා ඔක්තෝබර් මාසේ. ඔක්තෝබර් මාසේ ලක්ෂයක අමුද්‍රව්‍ය ණයට ගන්නවා. ඒක ගෙවනවා නොවැම්බර් මාසේ. නොවැම්බර් මාසේ 1,15,000ක අමුද්‍රව්‍ය ණයට ගන්නවා. අපි ඒක ගෙවනවා දෙසැම්බර් මාසේ. ඊට පස්සේ තුන්වෙනි එක ව්‍යාපාර ආයතනයේ රෙගුලාසි මත පොදු කාර්ය පිරිවැය සඳහා ගෙවීම මේවා දරන ලද මාසයට පසු වෙනම මාසයේදී ගෙවනු ලැබේ. පොදු කාර්ය පිරිවැය ගෙවීමුත් ඒ විදිහම තමයි. එතකොට පොදු කාර්ය පිරිවැය ජූලි මාසේ 55,000 අපි ගෙවන්නේ අගෝස්තු මාසේ. අගෝස්තු මාසේ 1,90,000 අපි ගෙවන්නේ සැප්තැම්බර් මාසේ. සැප්තැම්බර් මාසේ 1,08,000 අපි ගෙවන්නේ ඔක්තෝබර් මාසේ. ඔක්තෝබර් මාසේ 91 අපි ගෙවන්නේ 91,000 අපි ගෙවන්නේ නොවැම්බර් මාසේ. නොවැම්බර් මාසේ 95,500 අපි ගෙවන්නේ දෙසැම්බර් මාසේ. එතකොට අපි මේ විදියට අපේ මුදල් ගෙවීම් සටහන් කරගත්තා. 95,500 හරි නේද? හරි. ඒත් එක්කම අපිට ණය වාරිකයක් දීලා තියෙනවා. ණය වාරිකය අපි ගෙවලා තියෙන්නේ දෙසැම්බර් මාසේ. අපි ණය වාරිකය දාමු. ණය වාරිකය 15,000. ඒත් එක්කම කියලා තියෙනවා ජූනි මාස 30 වන දිනට ඇස්තමේන්තුගත මුදල් ශේෂය 21,000ක් කියලා. අපි එකතු කරලා බලමු දැන්. ඒත් එක්කම කියලා තියෙනවා ඔක්තෝබර් මාස පළමු දිනට මුදල් ශේෂය 22,000යි කියලා අපි හොයන්න ඕනේ මේ මාස තුනේ විතරයි. එහෙනම් අපි අපේක්ෂිත මුදල් ගෙවීම් වල එකතුව ගමු.
2,58,000ක මුදල් ගෙවීම් කරලා තියෙනවා. කරන්න බලාපොරොත්තු වෙනවා. නොවැම්බර් මාස 2,53,000ක මුදල් ගෙවීම් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙසැම්බර් මාස 2,90,500ක මුදල් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. අඩු කරමු මුදල් ගෙවීම්. ඔක්තෝබර් මාසේ කොච්චරක්ද? 2,58,000යි. නොවැම්බර් මාසේ 2,53,000යි. දෙසැම්බර් මාසේ කොච්චරක්ද? 2,90,500යි. අපි ගමු ශුද්ධ මුදල් ප්‍රවාහය. ඔක්තෝබර් මාසේ 12,000යි. නොවැම්බර් මාසේ 25,000යි. ඍණ 25,000ක් අපේ නොවැම්බර් මාසේ එන්නේ. දෙසැම්බර් මාසේ ඍණ 23,000යි. ඒතර ඔක්තෝබර් මාසේ අපිට මුදල් ශේෂය දීලා තියෙනවා 22,000ක් විදියට. ඒ අනුව අපේ අවසාන ශේෂය අපිට ගන්න පුළුවන්. ඔක්තෝබර් මාසේ අවසාන ශේෂය අපිට ගන්න පුළුවන් 34,000ක් විදිහට. අපි දන්නවා ඔක්තෝබර් මාසේ අවසාන ශේෂය නොවැම්බර් මාසේ ආරම්භක ශේෂය වෙනවා. ඒ අනුව නොවැම්බර් මාසේ අවසාන ශේෂය වෙනවා 9ක්. මේ නොවැම්බර් මාසේ 9,000ක අවසාන ශේෂය දෙසැම්බර් මාසේ ආරම්භක ශේෂය වෙනවා. ඒ අනුව දෙසැම්බර් මාසේ අවසාන වෙනකොට මුදල් හා බැංකුව වල අපිට අපේක්ෂිත ශේෂය තියෙන්නේ ඍණ 14,000ක්. ගාන හදලා ඉවරයි. ඊට පස්සේ යමු නම්‍ය අයවැය වලට නැත්නම් ෆ්ලෙක්සිබල් බජට්ස් වලට. ළඟා කරගනු ලබන ක්‍රියාකාරී මට්ටම වෙනස් වීම අනුව වෙනස් කිරීම සඳහා ගොඩනගා ඇති අයවැය නම්‍ය අයවැය ලෙස හඳුන්වයි. අපි එතකොට මෙතනදී එක් ධාරිතා මට්ටමක් සඳහා විතරක් නෙමෙයි අයවැය පිළියෙල කරන්නේ. එක් ධාරිතා මට්ටමට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා අපි අයවැය පිළියෙල කරනවා. අපි ඒකට තමයි මේ ෆ්ලෙක්සිබල් බජට්ස් කියන්නේ. අපි ප්‍රශ්න අංක 3 කරමු. ඒක අපිට වඩාත් පැහැදිලි වෙයි. ප්‍රශ්න අංක 3 කියවන්න. ABC සමාගමෙහි ඒකක 15,000 සහ ඒකක 20,000 ධාරිතා මට්ටම් යටතේ පිළියෙල කරන ලද අයවැය පහත වේ. ඒකක 15,000 සහ ඒකක 20,000ට වැටුප් දීලා තියෙනවා, ද්‍රව්‍ය දීලා තියෙනවා, නිෂ්පාදන පොදු කාර්ය දීලා තියෙනවා, පරිපාලන පොදු කාර්ය දීලා තියෙනවා. අපිට තියෙන්නේ හෙට තොරතුරු ඇසුරෙන් ධාරිතා මට්ටම 23,000 දී අයවැය පිළියෙල කරන්න. කියමු. ප්‍රශ්න අංක 3ට ප්‍රශ්නාංක 3 බලන්න. අපිට ඒකක 15,000 සහ ඒකක 20,000 අයවැය දැන් ඔල්රෙඩි දීලා තියෙනවා. අපිට මොකද්ද කරන්න තියෙන්නේ ගානේ? අපිට තියෙන්නේ මේ තොරතුරු භාවිතා කරලා
අපිට දැන් හදන්න තියෙන්නේ එකක 23000ට මම මෙතනට ගන්නම් එකක 23000 අපි කොහොමද හදන්නේ අපි මුලින්ම වැටුප් ගමු working 1 එක තමයි අපේ වැටුප් මුලින්ම වැටුප් ගමු. එතකොට අපි මොකද්ද මේක කරන්නේ? අපි මුලින්ම අපේ වැඩි පිරිවැය සහ වැඩි වටිනාකම සහ අඩු වටිනාකම හොයාගන්න ඕනේ. එතකොට අපි වැටුප් වල අපි දන්නවා ඒකක 20000 දී තමයි වැඩි වටිනාකම තියෙන්නේ. ඒකක 15000 දී තමයි අඩු වටිනාකම තියෙන්නේ. එතකොට මම මෙතනට දෙකක් ගන්නම් මේ පැත්තට units and cost කියලා මම මෙතනට ගන්නවා වැඩි වටිනාකම high මෙතනට ගන්නවා අඩු වටිනාකම low. ඒතොර වැඩි වටිනාකමේ units තියන්නේ ඒකක 20000යි cost එක වෙනවා අපිට කොච්චරක්ද 1,10,000. එතකොට low එක බලන්න මම low එක මෙතනටම ගන්නම් පහසුයි අපිට ඒක. අඩු වටිනාකම බලන්න ඒකක 15,000යි වටිනාකම 90,000යි. අපි දැන් මොකද කරන්නේ මේ වැඩි වටිනාකමෙන් අපි අඩු වටිනාකම අඩු කරනවා. අපි වැඩි වටිනාකමෙන් අපේ අඩු වටිනාකම නැත්නම් අඩු ඒකක ප්‍රමාණය අඩු කරනවා. කරමු ඒක. අපි ඇයි එහෙම කරන්නේ? අපේ ස්ථාවර සහ විචල්්‍ය පිරිවැය වෙන් කරන්න තමයි අපි මේ දේ කරන්නේ. ස්ථාවර සහ විචල්්‍ය පිරිවැය වෙන් කරන්න තමයි අපි මේ දේ කරන්නේ. විසිදාහ වැඩි වටිනාකමෙන් අඩු කරා වැඩි ඒකක ප්‍රමාණය අඩු ඒකක ප්‍රමාණය ඒකක 5000ක් අපිට ආවා. ඊට පස්සේ වැඩි වටිනාකම 1,10,000න් අපි අඩු කරා අඩු වටිනාකම 90,000ක් අපිට ආවා වටිනාකම 20000. ඒ කියන්නේ මේ ඒකක 5000 වටිනාකම 20000යි. මේ ඒකක 5000 වටිනාකම 20000යි. අපිට එහෙනම් හොයන්න පුළුවන් ඒකක විචල්්‍ය පිරිවැය අපි ඒකට කියනවා unit variable cost. unit variable cost එක අපි හොයන්න පුළුවන් කොහොමද අපි හොයන්නේ? අපි අපේ පිරිවැය 20000 බෙදනවා ඒකක 5000න්. අපිට එතකොට එනවා ඒකකයක විචල්්‍ය පිරිවැය. අපි කොහොමද කරන්නේ 20000 අපි බෙදුවා 5000න් අපිට ආව එක විචල්්‍ය පිරිවැය රුපියල් 4යි. එක විචල්්‍ය පිරිවැය රුපියල් 4යි. එතකොට අපි දන්නවා total cost එක අපේ සමස්ත පිරිවැය හැදලා තියෙන්නේ කොහොමද? total cost එක හැදලා තියෙන්නේ total fixed cost plus total variable cost. එතකොට මේ ඒකක 15000 දී අපි ගමු මුලින්ම ඒකක 20000 දී කියලා. when ඒකක අපි ගමු මුලින්ම අපි ඒක ගමු 20000 කියලා. ඒකක 20000 දී
මම මෙතනට ගන්නම් ෆික්ස් කොස්ට් වේරියබල් කොස්ට් එක මම මෙතනට ගන්නම් ෆික්ස් කොස්ට් එක මම මෙතනට ගන්නම් ටෝටල් කොස්ට් එක. ඒතර මේ විචල්්‍ය පිරිවැය අපි කොහොමද හොයන්නේ? විචල්්‍ය පිරිවැය කියන්නේ අපේ ඒකක ප්‍රමාණයත් සමග වෙනස් වන පිරිවැය. ඒකකයක විචල්්‍ය පිරිවැය 4යි නම් ඒකක 20000ක විචල්්‍ය පිරිවැය අපි හොයන්න පුළුවන්. කොහොමද අපි හොයන්නේ? 4 වැඩි කරනවා 20000ෙන් අපිට සමානයි 80000. එතකොට මේ ඒකක 20000 දී පිරිවැය උනේ 110000. මේ 110000න් 80000ක්ම අපේ විචල්්‍ය පිරිවැය. අපි එහෙනම් ස්ථාවර පිරිවැය අපේ සමස්ත පිරිවැය මෙතනදී 110000යි. 110000යි. එතකොට සමස්ත පිරිවැය 110000යි නම් මේ 110000න් 80000ක්ම මොකද්ද? මේ 110000න් 80000ක්ම අපේ විචල්්‍ය පිරිවැය. අපි එහෙනම් ස්ථාවර පිරිවැය කොහොමද හොයන්නේ? මේ 110000න් අපි අඩු කරනවා 80000ක්. එතකොට අපිට එනවා ස්ථාවර පිරිවැය. අපි අඩු කරලා බලමු 110000 අඩු කරා 80000 අපිට ආවා ස්ථාවර පිරිවැය 30000. එහෙනම් මේ වැටුප්වල ස්ථාවර පිරිවැය කීයද? අපිට වැටුප්වල ස්ථාවර පිරිවැය තියෙනවා 30000. ඒකකයක විචල්්‍ය පිරිවැය කීයද? රුපියල් 4යි. ඒ අනුව අපිට පුළුවන් මේ ඒකක 23000 දී අපිට පුළුවන් ඒ අනුව මේ ඒකක 23000 දී වැටුප් පිරිවැය හොයන්න. කොහොමද අපි ඒක කරන්නේ? මේක එකතුව fixed cost plus variable cost equal total cost. तो fixed cost එක අපි දන්නවා 30000යි. variable cost එකේ unit price එක කීයද? ඒකකයකට 4යි. ඒකක මෙතන 23000ක් තියෙනවා. ටෝටල් කොස්ට් එක අපිට එන්නේ කොච්චරක්ද? 30000 එකතු කිරීම 4 වැඩි කිරීම 23000 අපිට එනවා 122000ක් වේතනවල ඒකක 23000 දී වේතන පිරිවැය අපිට එනවා 122000. එතකොට බලන්න ඒකක 15000 දී අපිට අවිලා තියෙන්නේ වේතන වලට 90000යි. ඒකක 20000 දී අපිට අවිලා තියෙනවා වේතන වලට 110000ක්. එතකොට ඒකක 23000 දී අපිට අවිලා තියෙනවා වේතන සඳහා 1,20,000ක් අපිට වේතන සඳහා ඉල්ල තියෙනවා 1,20,000ක්. අපි එහෙනම් ඊළඟ එකට යන් ද්‍රව්‍ය සඳහා මේ මෙතඩ් එකම තමයි අපි යන්නේ. working to material
මේ පැත්තට මම යුනිට්ස් දාගත්තා. මෙතනට මම කස්ට් එක දාගත්තා. හයිලෝ මෙතඩ් එකම අපි යමු. යුනිට්ස් වැඩිපුර වෙන්නේ 20000යි. අඩුවෙන් වෙන්නේ 15000යි. කොස්ට් එක බලමු. යුනිට් 20000 දී බලන්න යුනිට්ස් 20000 යුනිට්ස් 15000 විදි ද්‍රව්‍ය පිරිවැය 75000යි. 20000 දී ද්‍රව්‍ය පිරිවැය ලක්ෂයයි. මෙතනදී 75000යි. මෙතනදී ලක්ෂයයි. ඒ අනුව අපිට පුළුවන් වෙනස බලන්න. අපි 20000න් අඩු කරනවා 15000ක් ඒකක 5000යි. අපි මෙතනදී ලක්ෂයෙන් අඩු කරනවා 75000ක් අපිට එනවා 25000ක්. අපි එහෙනම් කොහොමද යුනිට් වේරියබල් කොස්ට් එක හොයන්නේ? යුනිට් වේරියබල් කොස්ට් එක හොයන්නේ කොහොමද? මේ 25000 අපි බෙදනවා පිරිවැයේ වෙනස අපි බෙදනවා ඒකක ප්‍රමාණය වෙනසෙන්. අපිට එතකොට එනවා ඒකක පිරිවැය රුපියල් 5යි. අපිට එනවා ඒකක පිරිවැය රුපියල් 5යි. අපිට එනවා ඒකක පිරිවැය රුපියල් 5යි. අපි ඒ අනුව බලමු variable cost plus fixed cost is equal to total cost. අපි බලමු යුනිට්ස් 20000 හරි 15000 හරි ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයක් තෝරගන්න. මම මෙතනට 20000 ගන්නම්. දැන් වේරියබල් කොස්ට් එක හොයන්න පුළුවන්. අපි දන්නවා එක එකක විචල්්‍ය පිරිවැය රුපියල් 5යි නම් ඒකක 20000ක විචල්්‍ය පිරිවැය කොහොමද අපි හොයන්නේ? 5 වැඩි කරනවා 20000න්. උතර සමස්ත විචල්්‍ය පිරිවැය ලක්ෂයයි. අපි දන්නවා අපේ සමස්ත පිරිවැයත් ලක්ෂයයි කියලා. එහෙනම් අපි දන්නවා විචල්්‍ය පිරිවැය සමස්ත පිරිවැයට එකතු වෙනවා කියන්නේ මෙතන ස්ථාවර පිරිවැයක් නෑ. ස්ථාවර පිරිවැය බිඳුවයි. අපිට ඒ අනුව පුළුවන් අපේ ද්‍රව්‍ය පිරිවැය දාන්න. ස්ථාවර පිරිවැය බිඳුවයි විචල්්‍ය පිරිවැය එක එකකට 5යි වැඩි කිරීම ඒකක 23000යි සමානයි 5 වැඩි කිරීම 23000 1,15,000යි. අපේ ද්‍රව්‍ය පිරිවැය වෙන්නේ ඒකක 23000 දී 1,15,000යි. අපි තුන්වෙනි එක කියන්නේ නිෂ්පාදන පොදු කාර්ය. අපි තුන්වෙනි එක කියන්නේ නිෂ්පාදන පොදු කාර්ය. working 3 නිෂ්පාදන පොදු කාර්ය. අපි 3 වෙනි එකට යන් නිෂ්පාදන
පොදු කාර්ය. අපි තුන්වෙනි එක නිෂ්පාදන පොදු කාර්ය. අපි ඒකත් අර මෙතඩ් එකටම යන්. එතන යනම යුනිට්. මෙතන cost එක. ලොකු සංඛ්‍යාව සහ පොඩි සංඛ්‍යාව. යුනිට්ස් අපි දන්නා ලොකු සංඛ්‍යාව තමයි ඒකක 20000 පොඩි සංඛ්‍යාව තමයි ඒකක 15000 අපි බලමු පිරිවැය කොහොමද කියලා ඒකක 15000 දී නිෂ්පාදන පොදු කාර්ය 60000යි ඒකක 20000 දී නිෂ්පාදන පොදු කාර්ය 67500යි 67500යි 60000 අපි දැන් වෙනස බලමු ඒකක ප්‍රමාණය සහ පිරිවැයේ ඒකක ප්‍රමාණය 20000න් අඩු කරා 15000ක් ඒකක ප්‍රමාණය වෙනස 5000යි පිරිවැය වෙනස බලන්න 67500න් අපි අඩු කරා ඒකක 67000ක් පිරිවැය වෙනස 7500 අපි එහෙනම් යමු යුනිට් වේරියබල් කොස්ට් එක හොයන්න කොහොමද හොයන්නේ යුනිට් වේරියබල් කොස්ට් එක සමාන වෙනවා පිරිවැයේ වෙනස බෙදීම ඒකක ප්‍රමාණයේ වෙනස පිරිවැයේ වෙනස බෙදීම ඒකක ප්‍රමාණයේ වෙනස සමානයි 7500 බෙදීම 5000 ඒතර අපිට එනවා 1.5 අපිට එනවා 1.5 ඒකක විචාලන පිරිවැය 1.5 variable cost එක නැත්නම් විශාල පිරිවැයට අපි එකතු කරනවා ස්ථාවර පිරිවැය එතකොට සමාන වෙනවා එක අපේ මුළු පිරිවැය හැමත් නැත්නම් total cost එකට එතකොට අපි මෙතනදී ගමු ඒකක 15000 ඒකක 15000 දී විශාල පිරිවැය හොයන්න හරිම ලේසි කොහොමද හොයන්නේ ඒකක එක පිරිවැය 1.5 වැඩි කිරීම ඒකක සංඛ්‍යාව 15000යි. කුඩ කීය දෙන්නේ 1.5 වැඩි කිරීම 15000 20500යි. එතකොට අපේ ස්ථාවර පිරිවැය අපි කොහොමද හොයන්නේ? අපි දන්නවා අපේ මුළු පිරිවැය මෙතනදී 60000යි. අපේ මුළු පිරිවැය 60000යි. එහෙනම් 60000න් 20500ක් අපි අඩු කරන්න ඕනේ. අපේ 60000න් අපි 20500ක් අඩු කරන්න ඕනේ. අපි අඩු කරමු 60000න් 20500ක් අඩු කරාම අපිට ස්ථාවර පිරිවැය එනවා 37500ක්. අපේ ස්ථාවර පිරිවැය කීයද? 37500යි. ඒකක විචාරණ පිරිවැය 1.5. අපේ ස්ථාවර පිරිවැය 37500යි. එකතු කිරීම විචාරණ පිරිවැය එකකකට 1.5යි ඒකක මෙතන 23000ක් තියෙනවා ඒ හින්දා 23000න් වැඩි කරනවා එතකොට අපිට එනවා සමස්ත පිරිවැය කොච්චරක්ද මේ 37500 එකතු කිරීම 1.5 වැඩි කිරීම 23000 අපිට එනවා සමස්ත පිරිවැය 72000 අපිට එනවා සමස්ත පිරිවැය 72000 බලන්න පරිපාලන පොදු කාර්ය පිරිවැය ඒකක 15000 දී 40000යි ඒ වගේම ඒකක 20000 දී 40000යි පරිපාලන පොදු කාර්ය පිරිවැය කිසිම වෙනසක් වෙලා නැහැ ඒකක 15000 දී ඒක 40000ට තිබිලා තියෙනවා ඒකක 40000 ඒකක 20000 දී ඒක 40000 තියෙනවා ඒ කියන්නේ අපිට ඒ අනුව නිගමනය කරන්න පුළුවන් පරිපාලන පොදු කාර්ය පිරිවැය ස්ථාවර පිරිවැයක් කියලා පරිපාලන පොදු කාර්ය පිරිවැය ස්ථාවර පිරිවැයක් කියලා මොකද ළමයි ස්ථාවර පිරිවැය කිව්වේ ඒකක ප්‍රමාණය අනුව වෙනස් නොවන පිරිවැයට අපි කිව්වා
20000 දක්වා වෙනස් වෙනකොට ඒකක 15000 සිට ඒකක 20000 දක්වා වෙනස් වෙනකොට මේ පිරිවැයන් වෙනස් වෙලා තියෙනවා. ඒ තුල අනිවාර්යයෙන්ම ඒකක ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවා කියන්නේ ඒ තුල විචල්්‍ය පිරිවැයක් අඩංගු වෙලා තියෙනවා. හැබැයි අපි දන්නේ ඒ තුල ස්ථාවර පිරිවැයක් තියෙනවද කියලා. අපි ඒකයි මේ හයිලෝ මෙතඩ් එක පාවිච්චි කරේ. අපි එතෙන්දී මොකද කරේ? වැඩි වටිනාකමක් සහිත ඒකක ප්‍රමාණය සහ පිරිවැය තෝරාගත්තා. අඩු වටිනාකමක් තියෙන ඒකක ප්‍රමාණය සහ පිරිවැය තෝරාගත්තා. පිරිවැයේ වෙනස බලුවා. ඒකක ප්‍රමාණයේ වෙනස බලුවා. ඊට පස්සේ අපි දැක්කා මේ වෙනසට හේතුව තමයි විචල්්‍ය පිරිවැය. ඒ නිසා අපි ඒකක විචල්්‍ය පිරිවැය හොයන්න මොකද කරේ? පිරිවැයේ වෙනස බෙදුවා. ඒකක ප්‍රමාණයේ වෙනසෙන් තොර අපිට ආවා ඒකක විචල්්‍ය පිරිවැය. අපිට එතකොට ආවා ඒකක විචල්්‍ය පිරිවැය. ඊට පස්සේ අපි මොකද්ද කරේ? ස්ථාවර පිරිවැය හොයන්න අපි මොකද්ද කරේ? අපි දන්නවා සමස්ත පිරිවැය හැදිලා තියෙන්නේ විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය කියන පිරිවැය මූලිකාංග දෙකේ එකතුවෙන්. ඒ නිසා අපි මුලින්ම බැලුවා අපිට උන්ට ඒකක 20000 හෝ ඒකක 15000 ඔබ කැමති දෙයක් ගන්න පුළුවන්. අපි මෙතනදී මුලින්ම බැලුවා ඒකක 20000 විචල්්‍ය පිරිවැය කොච්චරක්ද කියලා. විචල්්‍ය පිරිවැය අපි ඒකක විචල්්‍ය පිරිවැය දන්න නිසා ඒක ඒකක ප්‍රමාණයෙන් වැඩි කරාට පස්සේ අදාළ ඒකක ප්‍රමාණයේ විචල්්‍ය පිරිවැය අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි සමස්ත පිරිවැය දන්න නිසා මේ සමස්ත පිරිවැයෙන් අපි විචල්්‍ය පිරිවැය අඩු කරලා බැලුවා ස්ථාවර පිරිවැය කොච්චරක් තියෙනවද කියලා. ඔයා ඕනනම් මේක දැන් මම කරේ ඒකක 20000ටනේ. ඔයා ඒකක 15000ට හොයලා බලන්න. ඔයා ඒකක 15000ට හෙව්වා ඔයාට ස්ථාවර පිරිවැය එන්නේ 30000ම තමයි. ද්‍රව්‍ය වලත් එහෙමයි. අපි බැලුවේ ඒකක 20000ට ඔයා 15000ට බලන්න ඒත් ඔයාට ස්ථාවර පිරිවැය එන්නේ බිඳුවම තමයි. නිෂ්පාදන පොදු කාර්යයක් බලන්න අපි බැලුවේ ඒකක 15000ට මම අර ඒකක 20000 තැන් දෙකදීම ගත්ත හින්දා මම මෙතනදී 15000 ගත්තේ. ඔයාට ඕන නම් මේක ඒකක 20000ට බලන්න. එතනදී ඔයාට එන්නේ ස්ථාවර පිරිවැය 37500ම තමයි. එතකොට අපි ඒ අනුව ස්ථාවර පිරිවැය හොයාගත්තා. ඒ අනුව අපි ඒකක 23000 අයවැය හැදුවා. අපේ මේ සමස්ත පිරිවැය හැදලා තියෙන ස්ථාවර සහ විචල්්‍ය පිරිවැය කියන මූලිකාංග දෙක අනුව අපි හොයාගත්ත ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ ඒකක 23000 දී. ඒ නිසා අපි ඒක ඒ විදිහටම ලියුවා. හැබැයි විචල්්‍ය පිරිවැය වෙනස් වෙන හින්දා ඒකකයක විචල්්‍ය පිරිවැය අරන් අපි ඒකක ප්‍රමාණයෙන් වැඩි කරා. ඒ අනුව අපිට ඒකක 23000 දී සමස්ත විචල්්‍ය පිරිවැය හොයාගන්න පුළුවන් වුණා. ඒ විචල්්‍ය පිරිවැයට අපි ස්ථාවර පිරිවැය එකතු කරාට පස්සේ අපිට වැටුප්පල මුළු පිරිවැය, ද්‍රව්‍යවල මුළු පිරිවැය, නිෂ්පාදන පොදු කාර්ය මුළු පිරිවැය සහ පරිපාලන පොදු කාර්ය මුළු පිරිවැය ඒකක 23000 දී නැත්නම් ධාරිතා මට්ටමේ ඒකක 23000 දී අපිට හොයාගන්න පුළුවන්කම ලැබුණා. මේ අනුව තමයි අපි මේ නම්‍ය අයවැය නැත්නම් ෆ්ලෙක්සිබල් බජට්ස් හදන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ප්‍රශ්න තියෙනවා නම් වෙනද වගේම මට ඊමේල් හරහා යොමු කරන්න. So thank you very much for listening to today's session. Please stay safe at home. Thank you.